ආයෝජනය. පුතේ අපි අද දවසේදී ඔයගොල්ලොත් එක්ක කතා කරන්න යන්නේ 11 වසර 8 වෙනි පරිච්ඡේදය ආයෝජනය කියන පාඩම. මේක ඔයගොල්ලෝ දන්නවා පුතේ ව්‍යාපාර අධ්‍යයනයේ පාඩම. එතකොට මොකක්ද මේ ආයෝජනය කියලා කියන්නේ? අපි ආයෝජනය කියලා ගොඩක් වෙලාවට කියන්නේ යම්කිසි දෙයක් අපේක්ෂාවෙන් යම්කිසි ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන් අපි කරන දෙයක්. අපි මෙහෙම සරල උදාහරණයක් ගත්තොත් පුතේ අපි ආයෝජනය කියලා අර්ථකථනය කරනවා ව්‍යාපාර අධ්‍යයනයට අනුව අපි ළඟ තියෙන මුදල් යම්කිසි ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන් බැංකුවක හරි වෙනත් ස්ථානයක හරි යොදවනවා. එතකොට මේ පරිච්ඡේදයේ පුරාවටම අපි සාකච්ඡා කරන්නේ මේ ආයෝජනය කියන තේමාවෙන් මොන විදිහට අපි සතු මුදල් ඉඩම් ගොඩනැගිලි අපි සතු යන්ත්‍රෝපකරණ එහෙම නැත්නම් අපි සතු වත්කම් යම් ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන් යොදවන්නේ කොහොමද කියන කාරණා. අපි සරල උදාහරණයකට යමු. එතකොට අපි මෙහෙම හිතමු පුතේ ඔයාලගේ අම්මා හරි තාත්තා හරි ඕගොල්ලන්ගේ වත්තේ අඹ පැලයක් හිටවන. ඇයි මේ අඹ පැල හිටවන්නේ? පළතුරු ලබා ගැනීමේ අපේක්ෂාව. ඒ වගේම මෙතනදී ඔයගොල්ලන්ට හිතනවා යම් ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන් තමයි මේ අඹ පැල හිටුවේ. අපි හිතමු පොල් ගහක් අපි හිටවුවා කියලා. ඒතර මේක කුඩා කාලේ පොල් පැලයක් හැටියට හිටවලා අපි ලොකු වෙද්දි බලාපොරොත්තු වෙන මේකේ ගොඩක් දේවල්. පොල් වෙන්න පුළුවන්, මේකේ පොල් පරාල වෙන්න පුළුවන්. ඔයාලා දන්නවා පොල් ගස්ෙන් අපිට ලබා ගන්න පුළුවන් දේවල් ගොඩක් දේවල් තියෙනවා. ඒ වගේ පුතේ අපි ආයෝජනයේදී අපි මේ පැත්තට මේ කතා කරන්නේ. අපි ව්‍යාපාර අධ්‍යයනයේදී ආයෝජනයේදී කතා කරන්නේ අපිට ලැබෙන දේවල් මුදල් ආයෝජනය කිරීම හරහා. අපි බලමු මේ තේමාව හරහා අපි මොනවද සාකච්ඡා කරන්න කියන කාරණා. ඒක බලන්න පුතේ දැන් අපි සාමාන්‍යයෙන් කිව්වොත් ආයෝජනය කියන කතාවේදී අපි ප්‍රධාන වශයෙන් මේ තේමාවේදී කතා කරන දේවල් තමයි පළවෙනි කාරණේ කියලා අපිට ගන්න පුළුවන් ආයෝජනය යන හැඳින්වීම. කොහොමද ආයෝජනය කියලා හැඳින්වීමක් අපි කරන්නේ පළවෙනි. ඒ වගේම ආයෝජන මාර්ගයක් තෝරා බලද්දී සලකා බලන සාධක මොනවාද කියන එක. අපි ආයෝජනය කරන්න මොන වගේ කරුණුද හොයා බලන්න, සලකා බලන්න. ඒ වගේම අපි බලනවා විවිධ ආයෝජන මාර්ග. මොන වගේ ආයෝජන මාර්ගද අපිට තියෙන්නේ. ඒ වගේම අපි මෙතෙන්දී කතා කරනවා ආයෝජන මාර්ගවල ප්‍රතිලාභ මොනවාද කියන එක. ඒ කියන්නේ අපි හිතමු මෙහෙම අපි එකටම හිතා ගන්නවා බැංකුවක සල්ලි තැන්පත් කරන්න. ඒතර අපේ ආයෝජනය අපි හඳුන්වනවා. ඇයි බැංකුවක තැන්පත් කරන්නේ? එතකොට මේ ආයෝජනයේ මාර්ගය අපි තෝරා ගත්තී බැංකුවේ සල්ලි තැන්පත් කරද්දී අපි සලකා බලන්න මොන වගේ කාරණා. ඒ වගේම මේ විවිධ ආයෝජන බැංකුවල තියෙන විවිධ තැන්පත් ගැන අපි හිතනවා. ඒ වගේම ආයෝජන මාර්ග වලින් අපිට ලැබෙන ප්‍රතිලාභ. මේ බැංකුවේ මුදල් තැන්පත් කිරීම හරහා අපිට ප්‍රතිලාභ මොනවාද කියන කාරණා. අපි යමු ඊළඟ කොටසට අපිට පේනවා පුතේ ඊළඟට තියෙනවා ප්‍රධාන වශයෙන් අපි කතා කරන මේ ආයෝජනය කියන එක හැඳින්වීම. ආයෝජන හැඳින්වීමටයි මේ ආවේ. එතකොට අපි බලමු මොකක්ද මේ ආයෝජනය කියන්නේ කියන එක පොඩ්ඩක්. ආයෝජන හැඳින්වීම. දැන් මෙතනදී අපි ගන්නවා පුතේ සාමාන්‍ය විදිහට ආයෝජන හැඳින්වීම කියලා කියන්නේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපි සතු මුදල් යම්කිසි ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන් යම්කිසි තැනක යොදවනවා. මේ හිතන්නකෝ උතාල හරි දුවල හරි ඔයාලගේ තියෙන මුදල් බැංකුවේ තැන්පත් කරාම මේ බැංකුවේ තැන්පත් සඳහා පොලිය ලැබෙනවා. වෙනත් ප්‍රතිලාභ ලැබෙනවා. වෙනත් ප්‍රතිලාභ කියන්නේ සමහර විට නත්තල් සමයේදී අවුරුදු කාලෙදී ඔයාලා මුදල් තැන්පත් කරලා තෑගි හම්බෙනවා. නැත්තම් දිනුම් ඇදීම් තියෙනවා. දිනුම් ඇදීම් තියලා ඒවට තෑගි දෙනවා. මේවා තමයි ගොඩක් වෙලාවට ඒ ප්‍රතිලාභ ටික අපි කතා කරන්නේ. ඒතර අපි ආයෝජනය කියන එක ඔයගලගේ දුරවත් පොතට අනුව පෙළ පොතට අනුව මෙන්න මේ විදිහට නිර්වචනය කරනවා. මෙසේ පුද්ගලයෙකු තමා උපේන ආදායමෙන් ඉතිරි කරගත් මුදල් ප්‍රමාණයක් යම් ආර්ථික ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන් ඵලදායී මාර්ගයක යෙදවීමට කියනවා අපි ආයෝජනය කියලා. එතන මෙතෙන්දී ඔයගලන්ට පුළුවන් බලා ගන්න පුතේ තමා උපේන ආදායම තමට ලැබෙන වැටුපහරි තමට ලැබෙන ආදායම මුළු ප්‍රමාණයම යම් ආර්ථික ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන් ආර්ථික ප්‍රතිලාභයක් කියන්නේ අපිට ලැබෙන පොලිය වෙන්න පුළුවන්, අපිට ලැබෙන අමතර ප්‍රතිලාභ වෙන්න පුළුවන්, අපිට ලැබෙන දිනුම් ඇදීම් වෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඵලදායී කියන්නේ අපි ඒක ගොඩක් වෙලාවට හිතනවා නිත්‍යානුකූල භාවය ගැන. එවැනි මාර්ගයක යෙදවීමට අපි කියනවා ආයෝජනය කියලා. ඒකට වලට පැහැදිලි ආයෝජනය කියන නිර්වචනය.
අපි ඊළඟට යනවා මේ ආයෝජන මාර්ගයක් තෝරා ගැනීමේදී අපි සලකා බලන කරුණු. ආයෝජන මාර්ගයක් අපි තෝරාගත්තී සලකා බලන කරුණු වලට අපි යනවා. එතකොට මේ කරුණු වලදී පළවෙනි කරුණ තමයි පුතේ ආයෝජනයේ ආරම්භය. ඇයි මේ ආයෝජනය කරන්නේ? අපි මේ මිතු ඔයාලගේ තාත්තා හරි අම්මා හරි ඔයාලා වෙනුවෙන් යම් මුදලක් බැංකුවක තැන්පත් කරනවා. ඒ තැන්පත් කරන ඕගොල්ලෝ හරියටම එක ශ්‍රේණියට ඇතුළු වෙච්ච දවසේ ඒ මුදල ඒගොල්ලෝ තැන්පත් කරන්නේ ඕගොල්ලෝ වැඩිහිටි දරුවෙකුණු දවසට අපි හිතමු සාමාන්‍ය පෙළ පාස් වෙලා උසස් පෙළ පාස් වෙලා උසස් අධ්‍යාපනය සඳහා මේ මුදල් තැන්පත් කරයි කියලා. එතකොට තාත්තගේ හරි අම්මගේ හරි බලාපොරොත්තු අරමුණ තමයි මතු කාලයකදී ඔබේ අධ්‍යාපනය සඳහා මුදල් වියදම් කිරීම. අන්න ඒ වගේ අපි බලනවා එකට අපි අරමුණ මොකද්ද මේ ආයෝජනය කරන්නේ. ඒ නිසා අපි පළවෙනියෙන් ගන්නේ ආයෝජනයේ ආරම්භය. පළවෙනි කරුණ. දෙවෙනි එක බලනවා මේ ආයෝජනයේ තියෙන අවදානම. කොච්චර අවදානමක් තියෙනවා. ඒ අවදානම කියලා කියන්නේ සමහර විට මේක සුරක්ෂිත ආයෝජන මාර්ගයක් වෙන්න පුළුවන්. මේක සමහර විට සුරක්ෂිත නැති වෙන්න පුළුවන්. සමහරට මේ අපි තැන්පත් කරන මුදල නැති වෙන්න පුළුවන්. අවදානම කියන්නේ ඒකයි. ඒ අපි යොදවන මුදල යම් ප්‍රතිලාභයක් නැති වෙන්න පුළුවන්, ප්‍රතිලාභ අඩු වෙන්න පුළුවන්. අන්න ඒ වගේ අවදානමක් තියෙනවා. එතෙන්දී අපිට කියන කාරණා තමයි තමන් ආයෝජනය කරන මුදලට ආපසු ලබා ගැනීම සහ අපේක්ෂිත ප්‍රතිලාභ නිශ්චිතව දැනගන්න මෙහිදී සලකා බැලීම. අපි එකඟ වෙච්ච පොලිය අපිට ලැබෙන්නේ නැතු යනවා. නැත්තම් අපි බලාපොරොත්තු වෙලා දාපු පොලිය එන්න අඩු වෙනවා වෙන්න පුළුවන්. අන්න ඒ වගේ කාරණා. ඊළඟට බලනවා තුන්වෙනි කාරණේ ආයෝජනයෙන් ලැබෙන ප්‍රතිලාභ. මොනවාද අපිට ලැබෙන ප්‍රතිලාභ? මම ඉස්සෙල්ලා කිව්වා වගේ පොලිය වෙන්න පුළුවන්. ඒ වගේ අමතර දීමනා වෙන්න පුළුවන්, තෑගි වෙන්න පුළුවන්, ලොතරැයි දෙමින් නැති වගේ දේවල් වෙන්න පුළුවන්. එතකොට අපි ඊට පස්සේ යනවා පුතේ විවිධ ආයෝජන මාර්ගවල. විවිධ ආයෝජන මාර්ගවලට අපි යනවා ඊළඟට. අපිට විවිධ ආයෝජන මාර්ග තියෙනවා ප්‍රධාන වශයෙන් අපිට දීලා 6ක්. පළවෙනි එක ඉතිරි කිරීමේ ගිණුමක මුදල් තැන්පත් කිරීම. ඉතිරි කිරීමේ ගිණුමක අපි මුදල් තැන්පත් කරන ආකාරය පළවෙනිම දීලා තියෙනවා ආයෝජන මාර්ගයක් හැටියට. ඒ කියන්නේ බැංකුවක ගිහලා සල්ලි තැන්පත් කරන එක. ඒක අපි ඉදිරියේදී විස්තරාත්මකව පැහැදිලි කරමු. දෙවෙනි එක ස්ථාන තැන්පතුවක මුදල් තැන්පත් කරන එක. ස්ථාන තැන්පතුවක් කියන්නේ ඔයගොල්ලෝ දන්නවා 11 ශ්‍රේණියේ පළවෙනි පාඩමේදී මේ ගැන ඉගෙනගෙන තියෙනවා. ස්ථාන තැන්පතුවක් කියන්නේ යම් නිශ්චිත කාලයකට යම් නිශ්චිත මුදලක් යම් පොලි බෙසතික තැන්පත් කරනවා. තුන්වෙනි එක දේපලක් ගන්න. දේපලක් ගන්නවා කියන්නේ ගොඩක් වෙලාවට පුතේ ඉඩමක යන්ත්‍රයක් ගොඩනැගිල්ල අන්න ඒ වගේ දේවල්. ඊළඟට කොටස් වල ආයෝජනය කරනවා. ඒ කියන්නේ අපි ගොඩක් වෙලාවට අපි ව්‍යාපාර අධ්‍යයනයේ මේ පරිච්ඡේදයේදී වැඩි අවධානයක් දෙනවා කොටස් වගේ දේවල් වල යොමු වෙන එක කොහොමද කියන්නේ. ඒ වගේම භාණ්ඩාගාර දීපත් වල ආයෝජනය, ඒ වගේම වැදගත් කාරණයක් දීලා තියෙනවා. තමාගේම ව්‍යාපාරයක් ආරම්භ කර පවත්වාගෙන යන්න. තමාගේම මුදල් වල ව්‍යාපාරයක් පවත්වාගෙන යන්න. මේ කාරණාත් එක්ක අපි ඉදිරියට යනකොට පළවෙනිම අපි කතා කරන්නේ ඉතිරි කිරීමේ ගිණුමක මුදල් තැන්පත් කරන කාරණය ගැන. ඉතිරි කිරීමේ ගිණුමක මුදල් තැන්පත් කරන ආකාරය. දැන් මේ සාමාන්‍යයෙන් ඉතිරි කිරීමේ ගිණුමක් කියන එක ඔයගොල්ලෝ දන්නවා. මොකක්ද? ඕනෑම අවස්ථාවක මුදල් තැන්පත් කරන්න පුළුවන්, ඕනෑම අවස්ථාවක ආපසු ගන්න පුළුවන් ගිණුම. දැන් ඔයාලා මේ ගැන දන්නවා. අද ඕනෑම වාණිජ බැංකුවක හරි ඕනෑම බැංකුවක දැන් ටෙලර් මැෂින් හයි කරලා තියෙනවා බැංකුව ඉදිරිපිට වෙන්න පුළුවන් පොදු ස්ථානවල. ඒවල හයි කරලා තියෙනවා සමහර විට ඔයාලා දන්නවා මැෂින් හයි කරලා තියෙනවා සල්ලි තැන්පත් කරන්නත් පුළුවන් සල්ලි ගන්නත් පුළුවන්. ඉස්සර තුනේ සල්ලි ගන්න පුළුවන් නමුත් දැන් මුදල් තැන්පත් කරන්න පුළුවන්. ඒතර ඒ වගේම මේ මුදල් විදුලි මුදල් නැත්නම් අපි ගත්තොත් ඩෙබිට් කාඩ් තරහා ගනුදෙනු කිරීමේ ක්‍රමයක දැන් හඳුන්වලා දීලා තියෙනවා. මේ ඉතිරි කිරීමේ ගිණුම පුද්ගලයන් අතර ජනප්‍රිය වෙගෙන එනවා. ඒ කියන්නේ අපි සල්ලි තැන්පත් කරනවා. ඒ සල්ලි නියෝජනය වෙන්න අපි ගාව ප්ලාස්ටික් කාඩ් එකක් තියෙනවා. අපි ඒවට කියනවා අරපත නැත්නම් ඩෙබිට් කාඩ් එක. ඒ කාඩ් එක අපිට යොදාගෙන පුළුවන් සල්ලි ගන්න සහ සල්ලි තැන්පත් කිරීම වගේ දේවල් වලට යොදා ගන්න පුළුවන්. එතකොට බලන්න ආයෝජන මාර්ගයක් ලෙස පුද්ගලයෙකුට තමා අතිරික්ත මුදල් බැංකුව හා වෙනත් මූල්‍ය ආයතනයන්ගේ ඉතිරි කිරීමේ ගිණුම් වල තැන්පත් කළ හැකි වේ කියලා පළවෙනිම කියනවා. එහෙනම් ඉතිරි කිරීමේ ගිණුමක ලක්ෂණ හා ඒක ගිණුම ආරම්භ කරන ආකාරය ඔබ මේ වෙන විදිහට අධ්‍යයනය කරලා තියෙනවා පළවෙනි පාඩමේදී. ආයෝජන මාර්ගය ලෙස ඉතිරි කිරීමේ ගිණුමක මුදල් තැන්පත් කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභ අපිට පහක පරිදි පෙන්නනවා. ප්‍රධාන ප්‍රතිලාභ දෙකක් අපිට දීලා තියෙනවා.
ඒ ප්‍රතිලාභ වල තමයි පළවෙනි එක වෙන්නේ තැන්පතු සඳහා පොලිය ආදායමක් අපිට ලැබෙනවා. තැන්පතු සඳහා පොලියක් අපිට ලැබෙනවා. දෙවෙනි එක තයාගනෝ ලොතරැයි දිනු ලැබීම ආදී වගේ අමතර ප්‍රතිලාභ ලැබෙනවා. ඒකත් වැදගත්. තයාගනෝ ලොතරැයි දිනු ලැබීම වගේ අපිට අමතර ප්‍රතිලාභ ලැබෙන්න පුළුවන්. අපි ඒත් එක්කම යනවා පුතේ ස්ථාර තැන්පතු වල. ඒ කියන්නේ අපි ස්ථාර තැන්පතු වලට යනවා ඊළඟට. මොකද්ද මේ ස්ථාර තැන්පතු කියලා අපි කියන්නේ? අපි බලමු එතෙන්ට ස්ථාර තැන්පතුවක් කියන්නේ මොකක්ද කියන කාරණා. ඒ ස්ථාර තැන්පතුවක් කියන්නේ පුතේ යම් නිශ්චිත කාලයකට යම් නිශ්චිත මුදලක් යම් පොලිපෙසත් එකක් කරනවා. මේක ඉතිරි කිරීම වගේ නෙමෙයි. ස්ථාර තැන්පතුවක් කියන්නේ අක් ගොඩක් වෙලාවට එක දිගට අවුරුදු 3කට 5කට අවුරුද්දකට වගේ දිග කාලයකට මුදල් තැන්පත් කිරීමක් තමයි කරන්නේ. මෙතනදී සාමාන්‍ය ඉතිරි කිරීමේ කියනවා ස්ථාර තැන්පතුවකයි ලොකු වෙනසක් තියෙනවා. ඉතිරි කිරීමක් කියන්නේ සල්ලි ඕනම වෙලාවක දාන්න පුළුවන් ගන්න පුළුවන්. මේ ස්ථාර තැන්පතු ඒක විදිහට කරන්න බෑ. හේතුව ස්ථාර තැන්පතු අපි ආරම්භ කරන්නේ අවුරුදු ගණනාවකට අපි මුදල් තැන්පත් කරනවා අවුරුදු 5ක් 10ක් වගේ යම් කාල පරිච්ඡේදයක. ඉතුරු විදිහට සල්ලි ගන්න බෑ ස්ථාර තැන්පතුවේ. ගත්තොත් අපිට එකඟ වෙච්ච පොලිය දෙන්නේ නැහැ. ඒක තමයි ලක්ෂණය. ඒතර බලමු අපි යම් පුද්ගලයෙකු යම් නිශ්චිත මුදල් ප්‍රමාණයක් නිශ්චිත පොලියක් යටතේ නිශ්චිත කාල පරිච්ඡේදයක් සඳහා තැන්පත් කරමින් ස්ථාර තැන්පතුව ආරම්භ කිරීමද ආයෝජන මාර්ගය සම්සාරයි. මේකද පොලි රේට් එක වැඩි වෙන්නේ. මේ ස්ථාර තැන්පතුව කියන කතන්දරේදී මේක පොලි රේට් එක වැඩි පොඩ්ඩක්. ඒකට හේතුව තමයි දැන් අලුත් අයවැය ලේඛනය මේ 2020 දුන්නු අයවැය ලේඛනයට අනුව ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා 108ක් ස්ථාර තැන්පතුව සඳහා පොලිය දෙන්නේ. මෙතනදී අපිට ගන්න පුළුවන් වැදගත්ම කාරණේ තමයි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා 108ක පොලියක් දෙනවා කියන්නේ අනිකුත් ස්ථාර තැන්පතු සඳහා ඊට ආසන්න ප්‍රමාණයක පොලි ලබා දෙනවා. මෙතනදී අපිට හිතන්න පුළුවන් මේ ස්ථාර තැන්පතු සඳහා අපි කතා කරද්දී යම් නිශ්චිත කාලයකට මේ පොලිය අපිට ලබා දෙනවා. අවුරුදු මාසයකගේ අවුරුදු ගානකට අපිට මේ ස්ථාර තැන්පතු යොමු කරලා යන්න පුළුවන්. මේක වැදගත්ම කාරණා ටිකක් තියෙනවා. මේක කියනවා අමතරව ස්ථාර තැන්පතු කිනුක ලක්ෂණය හා ඉලක්කම ආරම්භ කරන ආකාරය මේ වෙන විට අධ්‍යයනය කරලා තියෙනවා. ආයෝජන මාර්ගය ලෙස ස්ථාර තැන්පතුවක මුදල් තැන්පත් කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභ කතා කරනවා. මේ ප්‍රතිලාභයට අපි කතා කරනවා පළවෙනිම මුකුතේ ඉතුරු කිරීමේ ගිණුමකට සාපේක්ෂව ඉහළ පොලි අනුපාතයක් අපිට ලබා දෙනවා. ස්ථාර තැන්පතුවේ පොලි රේට් එක වෙනවා. සාමාන්‍ය ඉතිරි කිරීමක සාමාන්‍යයෙන් 2.0 ගණන් 3.0 ගණන් ආසන්න පොලියක් තමයි දෙන්නේ. මේකේ ඉස්සලකෝ වගේ 108ක පොලියක් සාමාන්‍ය දැනට වර්තමානයේ නවතින තත්ත්වය අනුව ස්ථාර තැන්පතු සඳහා පොලිය හම්බ වෙනවා. ඒතකොට ඊළඟ කාරණාවත් එක්ක දෙවෙනි එකට අපි යනවා කල් පිරුණු පසු හෝ ඊට පෙර හෝ අවශ්‍ය නම් මුදල් ලබා ගන්න පුළුවන්. මම ඉස්සෙල් කිව්වේ අවුරුදු 2කට දැම්මට පස්සේ ඊට කලින් ගන්න පුළුවන්. හැබැයි අර එකද වෙච්ච පොලිය දෙන්නේ නැහැ. අපි අවුරුදු දෙකම අවසන් වෙලා ගත්තොත් අපිට අර එකද වෙච්ච පොලිය දෙනවා. තුන්වෙනි ස්ථාර තැන්පතුව අපේට කියලා ණය මුදලක් ගන්න පුළුවන්. ඉඩමක් ගැනීමේදී ලෝන් එකක් ගත්තී අපිට මේ ස්ථාර තැන්පතුව අපේට කියලා බැංකු පොතේ සල්ලි ගන්න පුළුවන්. ඒ වගේම සුරක්ෂිත ආයෝජන මාර්ගයක් කියලා කියන්න පුළුවන්. මොකද අවුරුදු 5ට 10ට වගේ දාද්දී අපිට යම් කාල පරිච්ඡේදයකට ලොකු පොලියක් එකතු වෙනවා මේ ආයෝජන මාර්ගවල. ඒකම පුතේ අපි යනවා ඊළඟට දේපල මිලදී ගැනීම කියන කාරණා. දේපල මිලදී ගැනීම කියන කාරණයට අපි යනවා. එතකොට මේ දේපල මිලදී ගැනීම කියන එකේ තවත් ආයෝජන මාර්ගයක්. අපි බලමු පුතේ මෙතන දේපල මිලදී ගැනීම කියන එකේදී වර්ග කීපයක් තියෙනවා. මොනවාද මේ දේපල කියන්නේ? සාමාන්‍ය ඉඩම් වල ආයෝජනය කරන්න පුළුවන්. ස්වර්ණාභරණ, වාහන, නිවාස මේ වගේ දේවල් වල සමහර අය මුදල් ආයෝජනය කරනවා. මේවත් ආයෝජන මාර්ග. ඉඩම් කියනවා අරගෙන වැඩි අගයට ආයෙ විකුණනවා. ස්වර්ණාභරණ වැඩි අගයට ගත්තෝ විකුණනවා. වාහනත් එමය නිවාස. අපේ රට ගත්තොත් අපේ රටේ මිනිස්සු ගොඩක් වෙලාට පුරුදු වෙලා තියෙනවා අර බැංකු වල මුදල් තැන්පත් කරනවට අමතරව ඊට සාපේක්ෂව මෙවැනි වත්කම් වල මුදල් ආයෝජනය කරනවා. මේකෙත් ප්‍රතිලාභ තියෙනවා. මේකේ මුදල් යොදවීමෙන් අපිට ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන්. අපි සමහර විට හිතමු මේ ඉඩම ගත්තේ අපි අක්කරයක් රුපියල් ලක්ෂයට කියලා ගත්තේ. සරල උදාහරණයක්. ඒක අපි අවුරුදු ගාණක් ගිහිල්ලා ඒක ලක්ෂ 2කට විකුණුවා.
එතකොට එතනින්ම එක අක්කරයකින් අපිට ලක්ෂයක ආදායමක් ලැබෙනවා. බලන්න ඒවට අපි කියන්නේ ප්‍රාග්ධන ලාභ. අපි ඉදිරියේදී කතා කරනවා. ඒතකොට දීපල වලත් පුළුවන් පුද්ගලයන්ට මුදල් ආයෝජනය කරන්න. අපි ඊළඟ කොටසට යනවා ගන්න. ඊළඟට අපිට යන්න පුළුවන් පුතේ මේ දීපල ගැනීම නිසා අපිට තියෙන ප්‍රතිලාභය. දීපල ගැනීම නිසා තියෙන ප්‍රතිලාභයන් හැටියට විස්තර වත්කම් හිමිකරු වීම නිසා දීපල පරිහරණය කිරීමේ හැකියාව අපිට ලැබෙනවා. අන්න. ඒ කියන්නේ ඉඩමක් හරි, නිවසක් හරි, ගොඩනැගිල්ලක් හරි, වාහනයක් හරි ගත්තම අපිට පළවෙනියෙන්ම ලැබෙනවා පුතේ ඒ විස්තර වත්කම හිමිකරුවෙක් වෙලා ඒ විස්තර වත්කම පාවිච්චි කරන්නේ. ඒ වගේම අපිට මේ දීපල කුලියටම බත්තට තියලා උකස් කරලා ආදායම් කියන්න පුළුවන්. ඔයගොල්ලෝ දන්නවා රත්තරන් බඩු වගේ දේවල් මිනිස්සු උකසට තියලා බැංකුවල යම් මුදල ලබා ගන්න. ඒ වගේම මුදල් අවශ්‍යතාවයක් ඇති වුවොත් ඒ දීපල විකුණලා ඉක්මනින් මුදල් කරගන්න පුළුවන්. අපිට ළඟ තියෙන ඉඩම හරි, මෝටර රථේ හරි, අපි ළඟ තියෙන ඒ ගොඩනැගිල්ල හරි විකුණලා මුදල් කරන්න පුළුවන්. ඒ වගේම මිලදී ගන්න මුදලට වඩා වැඩි මුදලකට විකිණීමෙන් ප්‍රාග්ධන ලාභ ලැබීමේ හැකියාව. මට මේ වචනේ ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න ඕන. මෙන්න මේ තියෙන්නේ ප්‍රාග්ධන ලාභ. අපි ගත්තොත් දැන් මෙතනදී පුතේ ප්‍රාග්ධන ලාභ කියන එකක් ගත්තොත් ඒ ප්‍රාග්ධන ලාභ කියන එක මොන වගේද? ඒ කියන්නේ මේ අපි ගත්තොත් රුපියල් 50ට ගත්ත භාණ්ඩය රුපියල් 55ට විකුණුවා. රුපියල් 5ක ඒක අපි ලාභය නෙමෙයි කියන්නේ. ඒක ප්‍රාග්ධන ලාභය කියලා කියන්නේ. ඒ නිසා ඒක පොඩ්ඩක් මෙතනදී වැදගත් වෙනවා. ගත්තු අගයට වඩා වැඩි අගයට අපි විකුණනවා නම් අපි එතනදී කියනකට ප්‍රාග්ධන ලාභයක් කියලා. ගත්තු අගයට වඩා වැඩි අගයට අපි විකුණනවා නම් අපි ඒක කියන්නේ ප්‍රාග්ධන ලාභයක් කියලා. ඒ වගේම අනිත් කාරණයක් පුතේ ණය මුදලක් ලබා ගැනීමේදී අප සුරුකුමක් හැටියට ඉදිරිපත් කරන්න පුළුවන්. අපයක් ලෙස ඉදිරිපත් කරන්න පුළුවන්. මේකේ වැදගත්කමක් තියෙනවා. අපි ගත්තු ණය මුදල ලබා ගන්න අප සුරුකුමක් ලෙස අපිට ඉදිරිපත් කිරීමේ හැකියාවක් මේ තුල තියෙනවා. අපි යමු මේ කාරණා ටික ඔයගොල්ලන් හොඳට පාඩම් කරගන්න. විස්තර වත්කම කීම කවුරුෙක් වෙන්න පුළුවන්. ඒක දීපල පරිහරණය කිරීම අයිතිය අපිට ලැබෙනවා. ඒක කුලියට බද්දට දෙන්න පුළුවන්. මුදල් අවශ්‍යතාවයක් ඇති වුණොත් ඒක විකුණන්න පුළුවන්. ඒ වගේම ප්‍රාග්ධන ලාභ තියාගෙන විකුණන්න පුළුවන්. ඒ වගේම ණය මුදල් ලබා ගන්න අප සුරුකුමක් ලෙස අපිට භාවිත කරන්න පුළුවන්. අපි ළඟට යන්නේ පුතේ ඉතා වැදගත් කොටසකට අපි යනවා. ඒ කොටස් වල ආයෝජනය කිරීම. මොනවාද මේ කොටස් කියලා කියන්නේ? කොටස් වල ආයෝජනය අපි කරන්නේ යන්නේ. දැන් අපි ආයෝජන මාර්ගය හැටියට පුතේ මේ විදිහ කතා කරා ඉතිරි කිරීමේ ගිණුම ගැන. ඒ වගේම අපි කතා කරා පුතේ ස්ථාවර තැන්පතු ගැන අපි කතා කරා. ඒ වගේම පුතේ අපි කතා කරා දීපල වල ආයෝජනය කිරීම ගැන. දැන් කාරණා තුනක් අපි කතා කරා. දැන් අපි ව්‍යාපාර අධ්‍යයනයේදී වැඩි වැදගත්කමක් තියෙන කොටස් වල ආයෝජනයට අපි යනවා. කොටස් වල ආයෝජනය. දැන් අපි පුතේ කොටස් වල ආයෝජනය. මොකක්ද මේ කොටස් කියන්නේ? මොකක්ද මේ කොටස් කියන්නේ? දැන් අපි ගත්තොත් පුතේ මේ කොටස් වල ආයෝජනය කියන්නේ අපි සාමාන්‍යයෙන් අපි මෙහෙම හිතනවා. අපි දන්නවා 10 වසර ඔයගොල්ලෝ මුලදී ඉගෙනගෙන තියෙනවා ව්‍යාපාර සංවිධාන කියන කොටස. ඒ ව්‍යාපාර සංවිධානවල තියෙනවා සංස්ථාගත සමාගම් කියලා මාතෘකාව. මේ සංස්ථාගත සමාගම් වලදී ඔයගොල්ලෝ දන්නවා සමාගමක් ප්‍රාග්ධනය රැස් කරගන්නේ ඒ තමන්ගේ ප්‍රාග්ධනය රැස් කරගන්නේ කොටස් නිකුත් කරලා. සමාගමක් තමන්ගේ ප්‍රාග්ධනය රැස් කරගන්නේ කොටස් නිකුත් කරලා. එතකොට ඒ කොටස් නිකුත් කරලා ප්‍රාග්ධනය රැස් කරගත්තාම තමා මොකද කරන්නේ? ඒ කොටස් වල ලැබෙන මුදල් වලින් ඒ සමාගම කරගෙන යනවා. එහෙමනම් අපි තේරුම් ගන්න කාරණයක් තමයි මොකද්ද කොටස් කියන්නේ? සමාගමක ප්‍රාග්ධනයේ බෙදෙන කුඩා අගයන් වලට. සමාගමක ප්‍රාග්ධනයේ බෙදෙන කුඩා අගයන් වලට අපි කියනවා කොටස් කියලා. එතකොට ඒ කොටස් විකුණන්නේ පොදු සමාගම් වල විතරයි. ඒ කියන්නේ මේ සමාගම් වල කොටස් තමන්ගේ ප්‍රාග්ධනයේ බෙදපු කුඩා අගයන් බෙදනවා. ඒ කියන්නේ ඒක විකුණනවා කොළඹ කොටස් වෙළඳ පොලේ. එතකොට මේ කොළඹ කොටස් වෙළඳ පොලේ විකුණන්නේ පොදු සමාගම් වල කොටස් විතරයි. කියන්නේ මිල කළ සමාගම්. පොදු සමාගම් වල හැම සමාගමක්ම නෙමෙයි. ඒකේ තියෙනවා ලියාපදිංචි වෙච්ච සමාගම් කොටස් වෙළඳ පොළ තුල ඒගොල්ලෝ තමයි කොටස් වෙළඳ පොලේ කොටස් විකුණන්නේ. නමුත් සමස්තයෙන් පොදු සමාගම් හැම එකකම කොටස් ඉක්ුත් කිරීමක් කරනවා. එතකොට කොටස් කියන්නේ ප්‍රාග්ධනයේ වෙන කුඩා අගයන් වල.
මේ කොටස් විකුණන තැනක් තමයි කොටස් වෙන්නකොළ කියලා කියන්නේ. එතකොට අපි සමාගමක ප්‍රාග්ධනය ගත්තොත් ඒ ප්‍රාග්ධනය කුඩා අගයන් වලට බෙදලා ඒ අගයන් කොටස් වෙන්නකොළේ එක්කම විවිධ ආයෝජක ඒවා මිලදී ගන්න. කොළඹ කොටස් වෙන්නකොළේ විවිධ ආයෝජකයෝ ඒ කොටස් මිලදී ගන්න. මිලදී ගත්තම ඒ මිලදී ගත්ත කෙනා ඒ සමාගමේ අයිතිකාරයෙක් බවට පත් වෙනවා. එතකොට හරි සරලයි. තනි පුද්ගල ව්‍යාපාරයක පුතේ අයිතිකරු එක්කෙනානේ ඉන්නේ. හවුලක අයිතිකාරයෝ ආවම දෙන්නයිනේ. උපරිමේ 20යිනේ. නමුත් සමාගම අයිතිකරු ගොඩාක් බිහි වෙන්නේ. ඒගොල්ලෝ මොකද කරන්නේ? අර කොටස් වෙන්නකොට ගිහිල්ලා අර කොටස් මිලදී ගන්න. එතකොට මොකද වෙන්නේ? අයිතිකරු ගොඩාක් ඒ කොටස් වෙන්නකොළ හරහා සමාගමට අදායක වෙනවා. එතනදී අපි තේරුම් ගන්න ඕන එකක් තමයි සමාගමක ප්‍රාර්ථනය අපි සරල උදාහරණයක් ගමුකෝ. සමාගමක ප්‍රාර්ථනය ගත්තොත් සමාගමක ප්‍රාර්ථනය ගමු. සමාගමක ප්‍රාර්ථනය අපි ගමු. උදාහරණයක් හැටියට අපි තුමු සමාගමේ ප්‍රාර්ථනය තියෙනවා. අපි ගත්ත සමාගමක ප්‍රාර්ථනය ප්‍රධාන වශයෙන් තියෙනවා අපි හිතමු. අපි සමාගමක ප්‍රාර්ථනය සාමාන්‍යයෙන් අපි තුමුකෝ ලක්ෂයයි කියලා. එතකොට ලක්ෂයයි කියන්නේ මෙතනදී අපි තේරුම් ගන්න කාරණයක් තමයි මේ ලක්ෂයක ප්‍රාර්ථනය කුඩා අගයන් වලට බෙදෙනවා. එතකොට කුඩා අගයන් වලට බෙදද්දී අපි හිතන කාරණයක් තමයි ඒ ලක්ෂයක ප්‍රාර්ථනය කුඩා අගයන් වලට බෙදදාම ඒ කුඩා අගය මිලදී ගන්න කෙනෙක් ඒ සමාගමේ අයිතිකාරය බවට පත් වෙනවා. එතකොට මෙතනදී කතා කරන කාරණේ තමයි ඒ සමාගමේ ප්‍රාර්ථනය අපි ගත්තොත් මේ විතරක් ප්‍රාර්ථනය ගත්තොත් ඒ ප්‍රාර්ථනය අපිටම ලක්ෂයයි කියලා අපි ගන්නවා. මෙතනදී ගන්නවා නම් මෙන්න මේ වගේ. හිතමු සමාගමේ ප්‍රාර්ථනය ලක්ෂයයි කියලා අපි හිතමු. ප්‍රාර්ථනය ලක්ෂයක් උදාහරණයක් ගන්න. ඒ ලක්ෂයක ප්‍රාර්ථනය කුඩා අගයන්කට අපි බෙදනවා. අපි හිතමු 100 ගොඩවල් වලට බෙදලා කියලා. 100 ගොඩවල් වලට බෙද. ඒ 100 ගොඩවල් වලට බෙදම වලට පේනවා. ඒකට කීයක් තියෙනවද කොටස්? මෙතන සමාගමේ ප්‍රාර්ථනය ලක්ෂයයි. ඒක 100 ගොඩවල් වලට බෙදනවා. ඒකට වලට පේනවා මේ විදිහට කොටස් තියෙනවා 10. කොටස් තියෙනවා 10. එතන මේ කොටස් 10 100 ගාන තමයි මිලදී ගන්න. මේ උදාහරණයක් මම ගත්තේ. ප්‍රාර්ථනයේ ලක්ෂයයි මම එක කොටසක අගේ 100යි කියලා කිව්වොත් 100 ගොඩවල් කීයක් තියෙනවද? 10ක් තියෙනවා. එහෙනම් මේ ගොඩවල් එක එකනා මිලදී ගන්න. එහෙම තමයි කොටස් වෙන පොලෙන් කොටස් මිලදී ගන්නවා කියන්නේ ඒ සමාගමට දායක වෙනවා කරා. ඔයාලට පැහැදිලි පුතේ මෙතනදී අපි ගත්තොත් සාමාන්‍ය සමාගමක ප්‍රාර්ථනය කියන එක කුඩා අගයන් වලට බෙදලා ඒ කුඩා අගයන් වල තියෙන කොටස් අපි ගොඩක් වෙලාවට ඒ සමාගමේ තියෙන කුඩා අගයන් විකිණීම තුළින් ඒ සමාගමේ දායකත්වයට ලක් වෙනවා. එතකොට බලන්න පුතේ මෙතනදී අපි ප්‍රධාන වශයෙන් කොටස් වෙනකොට ගැන පොඩි පැහැදිලි කිරීමක් දෙනවා. අපි චුට්ටක් බලමු. මෙතන කියන කාරණේ ගැන සීමිත සමාගමක හිමිකම සමාන පංගු වලට බෙදුවොත් ඉන් එක් පංගුවක් කොටසක් ලෙස හඳුන්වනවා. අයි බලන්න. සීමිත සමාගමක හිමිකම සමාන පංගු වලට බෙදුවොත් ඉන් එක් පංගුවක් කොටසක් ලෙස හඳුන්වනවා. දැක්කද? එක පංගුවක්. සමාගම ප්‍රාර්ථනය රැස් කරගන්නේ කොටස් නිකුත් කිරීම මගින්. ඒතකොට සමාගම ප්‍රාර්ථනය රැස් කරගන්නේ මේ වගේ කොටස් ඒ පංගු විකුණන. ආයෝජකයන් විසින් එම කොටස් මිලදී ගැනීමෙන් සිදු කරන්නේ තම මුදල් එම සමාගම් වල ආයෝජනය කිරීම. ඒතර වලට පැහැදිලි තේතම ආයෝජනය කිරීම. එතකොට සමාගම විසින් විවිධ වර්ගවල කොටස් නිකුත් කරනු ලැබේ. එම වර්ග අතරින් වඩාත් වැදගත් වන්නේ සාමාන්‍ය කොටස්. මේක බලන්න දෙන්න. සාමාන්‍ය කොටස්. මොකක්ද මේ සාමාන්‍ය කොටස් කියන්නේ? සමාගමක කොටස් වර්ග දෙකක් නිකුත් කරනවා. එකක් වර්ණීය කොටස්, දෙවෙනි එක සාමාන්‍ය කොටස්. වර්ණීය කොටස් කරෝ කියන්නේ ඒගොල්ලෝ මේ ප්‍රාර්ථනයට දායක වෙලා කොටස් මිලදී අරගෙන අවුරුදු කිහිපයකින් ඒ සමාගමෙන් ඉවත් වෙලා යනවා. ඒගොල්ලෝ සැබෑ අයිතිකරුවෝ නෙමෙයි. ඒගොල්ලෝ දායක වෙන්න හේතුව තමයි සමාගම පැත්තෙන් මුදල් හොයා ගන්නවා. කොටස්කරුවන්ගේ පැත්තේ හිටියොත් ඒගොල්ලෝ ලාභාංශයක් කෙටි කාලයකට ලබා ගන්න තමයි මේ විදිහට ඒ ආයෝජනය නිරත වෙන්නේ. නමුත් අපි සාමාන්‍ය කොටස් කියලා කියන්නේ මොකක්ද කියලා අහුවොත්
සාමාන්‍ය කොටස් කරුවෝ කියන්නේ කොටස් වලට බලාලා නිකුත් කරන මේ කොටස් මිලදී ගත්තාම මේ කොටස් කියන්නේ මේ සාමාන්‍ය කොටස් මිලදී ගත්තාම සමාගමේ අයිතිකරුවන් බවට පත් වෙනවා. ඒ කොටස් කරුවෝ සමාගමේ අයිතිකරුවන් බවට පත් වෙනවා. ඒගොල්ලන්ට ගොඩාක් වරප්‍රසාද තියෙනවා. ඒගොල්ලෝ අයිතිකරුවෝ. ඒගොල්ලන්ට බෑ අර වර්ධි කොටස් කරුවෝ වගේ ඉසුමතේට අයින් වෙලා යන්න. ඒතර ඒගොල්ලෝ තමයි සමාගම මෙහෙවන්නේ. ඒගොල්ලන්ගෙන් තමයි සමාගමේ අධ්‍යක්ෂකවරු පත් වෙන්නේ. ඒගොල්ලන්ගේ තමයි ඒ අධ්‍යක්ෂකවරුන්ගේ ඡන්දය තමයි සමාගමේ සභාපති පත් වෙන්නේ. ඒතර මේ විදිහට සාමාන්‍ය කොටස් පිළිදී ගත්තම ගොඩාක් අයිතිවාසිකම් තියෙනවා. ඒවා අපි ඉදිරියට කතා කරමු. ඒතර සාමාන්‍ය කොටස් කියන්නේ අයිතිකාරීත්වය ලැබෙන කොටස් කියන එක සරලව හිතන්න. අයිතිකාරීත්වය ලැබෙන කොටස්. බලන්න මේ සාමාන්‍ය කොටස් පිළිදී ගන්න ආයෝජකයන්ට සමාගමේ හිමිකම ලැබේ. වල පැහැදිලිද? සමාගමේ හිමිකම ලැබෙන්නේ මේ සාමාන්‍ය කොටස් පිළිදී ගන්න. ඒ සාමාන්‍ය කොටස් පිළිදී ගැනීම ආයෝජකයා සමාගමේ අයිතිකරුවෙකු බවට පත්වන අතර එම සමාගමේ අධ්‍යක්ෂකව පත් කිරීමේදී ඡන්දය පාවිච්චි කිරීමේ බලයද ඒ සාමාන්‍ය කොටස් කරුවන්ට හම්බෙනවා. වර්ණීය කොටසුයි සාමාන්‍ය කොටසුයි හඳුනගන්න ලේසි. වර්ණීය කොටස් වලට මේ වරප්‍රසාද හම්බෙන්නේ නැහැ. සාමාන්‍ය කොටස් වලට විතරයි මේ අයිතිවාසිකම් එක හම්බෙන්නේ. අපි යමු මේ සාමාන්‍ය කොටස් ආයෝජනයේ තියෙන ප්‍රතිලාභ වලට යමු. මොනවාද මේ සාමාන්‍ය කොටස් පිළිගත්තම තියෙන ප්‍රතිලාභ? ඉතා වැදගත් කොටස් අපිට පළවෙනි කාරණය අපි මොකක්ද කියලා බලමු. මිලදී ගත් කොටස් සඳහා ලාභාංශ ලැබෙනවා. බලන්න. මිලදී ගත්තම කොටස් ලාභාංශ ලැබෙනවා. මොකද මේ ලාභාංශ කියන්නේ? දැන් ඔයාලා දන්නවනේ තනි පුද්ගල ව්‍යාපාරයක ලැබෙන්නේ එක්කෙනානේ. ඒකේ ලැබෙන්නේ ලාභය. එයා ලාභය අරගෙන යනවා. හැබැයි සමාගමක් ගත්තම කොටස් කරුවෝ ගොඩක් ඉන්නවා. දැන් පොදු සමාගමක් ගත්තොත් පොදු සමාගමේ අවම සංඛ්‍යාව තමයි එක්කෙනෙක් කොටස් කරුවේ. හැබැයි උපරිමයක් නැහැ. ඕන තරම් අති විශාල ප්‍රමාණයකට සමාගමේ අයිතිකරුවාට පත් වෙන්න පුළුවන් කොටස් අරගෙන. එහෙමනම් ලාභය සමාගමක ලාභය කැලි වලට බෙදෙන. කොටස් වලට බෙදෙන. ලාභයත් කොටස් වලට බෙදෙන. ලාභයේ කොටස් වල බෙදම අපි ඒකට කියනවා ලාභාංශයක් කියලා. දැන් ප්‍රාර්ථනේ පංගු වලට බෙද්දාම ඒකට අපි කොටස් කියලානේ. ලාභයේ පංගු වලට බෙද්දාම අපි කියනවා ඒකට ලාභාංශ කියලා. ඇයි බෙදන්නේ? කොටස් කරුවෝ ගොඩක් ඉන්නවා. ඒ ගොඩ දෙනාටම ලාභාංශ දෙන්න ඕනේ. ගත්තු කොටස් වල අනුපාතයක්. සමහර කොටස් කරුවෝ වැඩියෙන් අරන් තියෙනවා නම් කොටස් අපි ලාභාංශ වැඩි වෙනවා. සමහර කොටස් කරුවෝ අඩුවෙන් කොටස් පිළිදී අරන් තියෙනවා නම් අපි ලාභාංශ අඩුවෙන් කියනවා. අන්න ඒ විදිහට යම් ප්‍රතිශතයකට තමයි ලාභාංශ ගෙවන්නේ. ඒ කාරණේ ඔළුවේ තියාගන්න අපි කොටස් කරුවන්ට ලාභාංශ ගෙවීමක් කරමු. ලාභාංශ ගෙවීමක් අපි කරමු. ඒක පළවෙනි ප්‍රතිලාභය. අපි කොටස් පිළිදී ගත්තම තියෙන පළවෙනි ප්‍රතිලාභය. දෙවෙනි එක. ඒ වචනේ නිතරම අපිට කියවුණා. දෙවෙනි කාරණේ තමයි පුතේ ගත් මිලට වඩා වැඩි අගයකට කොටස් විකුණලා ප්‍රාර්ථන ලාභ අපිට උත්පාදනය කරන්න පුළුවන්. ප්‍රාර්ථන ලාභ. බලන්න ගත් වගේට වඩා වැඩි අගයකට කොටස් විකුණලා ප්‍රාර්ථන ලාභ ලබන්න පුළුවන්. ඒ කියන්නේ මේ වගේ දෙයක්. මම ගත්තේ කොටස රුපියල් 100ට. එන්න ඒ ගත්තු සමාගමේ කොටස් වලට ඉල්ලුම ඇති වුණාම ඒ කොටස් වල මිල වැඩි වෙනවා. මිල වැඩි වෙනවා. එතකොට මම මේ මිල වැඩි වෙද්දී මම වැඩි අගයකට කොටස් විකුණනවා. මම ගත්ත 100ට 110ට විකුණනවා. රුපියල් 10ක ලාභයක් තියෙනවා. මම ඒ වගේ කොටස් ලක්ෂයක් ගත්තොත් ලක්ෂ වැඩි කිරීම ලාභයේ 10යි 10 ලක්ෂයෙන් වැඩි කරාම මට ලාභය එනවා ලක්ෂ 10. කොටස් වල ප්‍රතිලාභ ආයෝජන ප්‍රතිලාභ. මම ඒකට කියනවා ප්‍රාර්ථන ලාභ කියලා. එමනම් පුතේ කොටස් පිළිදී ගත්තම අපිට තියෙන ප්‍රධාන ලාභයක් ප්‍රතිලාභයක් තමයි ප්‍රාර්ථන ලාභ. ඒ වගේම තුන්වෙනි කාරණය කොටස් වල ආයෝජනය කරන්නේ ඕනෑම අවස්ථාවක සාමාන්‍ය කොටස් අලෙවි කරලා මුදල් බවට පත් කරන්න ඕන වෙලාව. දැන් මම කොටස් වෙන්න පොලේ කොටස් ගත්තම මට පුළුවන් මට මේක අවශ්‍ය නැත්තම් හෙට කොටස් වෙන්න පොලේ විකුණලා මට ගෙදර එන්න. ඒ කියන්නේ තනි පුද්ගල ව්‍යාපාරයක එහෙම කරන්න බෑ. තනි පුද්ගල ව්‍යාපාරයක් පටන් ගන්න කෙනෙක් ඉඩමක් කරන් ගොඩ නැගිල්ලක් හදලා මේකේ සුබ්‍රියෙන් සහපාත කරන්න කියලා අයිතිකාරයෙක් හිතනවා දැන් මේ වෙලාවේ ව්‍යාපාරය වහන්න ඕනේ කියලා. එහෙම වහන්න බෑ. දොරවල් වලින් මේ ව්‍යාපාරය වහන්න පුළුවන්. නමුත් ඒකේ බඩ විකුණලා වත්කම් විකුණලා සේවකයන්ට පඩි කියලා කතන්දර ගොඩ. නමුත් සමාගම මම කොටස් වෙන්න පොල්ට කියලා මම ගත්ත කොටස් මට පුළුවන් විකුණන්න.
මම දැනගන්න ඕනේ මේ වෙලාවේදී වැඩි අගයට විකුණනවද මම අඩු අගයට ඒ කොටස් විකුණනවද කියන කාරණා. හරි. ඒකයි තුන්වෙනි කාරණා හැටියට කියන්නේ. ඊළඟට පුතේ ණය ලබා ගැනීමේදී ඇපයක් ලෙස ඉදිරිපත් කරන්න පුළුවන්. මා විස්තර තැන්පතුවලදී කිව්වා වගේ අපිට පුළුවන් මේ කොටස් වල වටිනාකම ඇපයක් ලෙස භාවිතා කරන්න. ලෝන් එකක් ගන්නදී අපිට පුළුවන් ඇපයක් ලෙස භාවිතා කරන්න. ඒ වගේම අපිට තව පාසුවක් තියෙනවා. ඡන්දය පාවිච්චි කර අධ්‍යක්ෂක මණ්ඩලය පත් කිරීමේ හැකියාවකුත් අපිට ලැබෙනවා. අධ්‍යක්ෂකවරු පත් කරන ඡන්දය. ඒ වගේම අධ්‍යක්ෂ මණ්ඩලයේ පත්වීම මගින් සමාජවල සම්බන්ධ තීරණ ගැනීමේ දායකත්වය ලබා දෙන්නත් අපිට පුළුවන්. සමාගමක කොටස් ගත්තොත් එන ඉතා සරලයි පුතේ දුවේ කොටස් ගත්තම සාමාන්‍ය කොටස් මම ඒකයි මෙතන වලට කිව්වේ සාමාන්‍ය කොටස් කෙනෙකුට තියෙන්න ඕන. සාමාන්‍ය කොටස් ගත්තොත් ඒකේ තියෙන ප්‍රතිලාභික වැඩගත් ලාභාංශ ආදායමක් ලැබෙනවා පළවෙනි කොටස් ගත්තම අපිට පිළිදේ ඒක ප්‍රාර්ථනා ලාභ. ඒ වගේම මේ කොටස් අපිට පුළුවන් ඕනෑම අවස්ථාවක අලෙවි කරලා මුදල් ලබා ගන්නත් පුළුවන්. ඒ වගේම ඇපලස් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ වගේම අධ්‍යක්ෂ මණ්ඩලයට පත් වෙන්න පුළුවන්. ඒ වගේම සමාජවල සම්බන්ධ තීරණ ගන්න පුළුවන්. මේ ටික අපි හයිලයිට් කරගත යුතුයි ඒ කොටස. අපි ඊළඟට යමු. ඒ සම්බන්ධයෙන් ඊළඟ කොටසට. මේක කියනවා සමාගම කොටස් නිකුත් කිරීමේදී ආයෝජකයන් ඒවා මිලදී ගැනීම තත් එසේ මිලට ගත් කොටස් සමාට අවශ්‍ය වූ විටක වෙනත් අයට විකිණීම ආශ්‍රිතව නිර්මාණය වූ වෙළඳපොළ කොටස් වෙළඳපොළ ලෙස. ඒ කියන්නේ මේ කොටස් තුනම මිලදී ගන්න නිර්මාණය වෙච්ච වෙළඳපොළට අපි කියනවා කොටස් වෙළඳපොළ කියලා. ඒක තේරුම් ගන්න නම් මෙතනදී මම කියනවා වෙළඳපොළ කොටසට කියනවා කොටස් වෙළඳපොළ කියලා. මෙසේ සමාජයකින් මිලදීගත් කොටස් වෙනත් අය සමග හෝමාරු කිරීමේදී එම වෙළඳපොළ ගණතුන මේ වන්නේ කොළඹ කොටස් හෝමාරු විසින්. ඉතින් කොළඹ කොටස් හෝමාරු විසින් තමයි මේ ගණතුන සමස්තය මෙහෙවන්නේ. ඒතර පැහැදිලි පුතේ කොටස් වෙළඳපොළ කියන්නේ මේ කොටස් වෙළඳපොළේ කොටස් විකුණන සහ මිලදී ගන්න වෙළඳපොළ. ඒ වෙළඳපොළේ සම්පූර්ණයෙන්ම ගණතුන මෙහෙවන කෙනා තමයි කොළඹ කොටස් හෝමාරු කියලා කියන්නේ. එහෙනම් පුතේ ඔයගලන්ට කොටස් ගැන අවබෝධයක් ආවා. අපි ඊළඟට යනවා ශ්‍රී ලංකා විනිමය සල්පුම්පත් කොමිසම් සභාව කියන කතාව. ඒ කියන්නේ මේකත් කොටස් වෙළඳපොළට සම්බන්ධයි. ශ්‍රී ලංකා විනිමය සල්පුම්පත් කොමිසම් සභාව. අපි ගත්තොත් පුතේ අපි මේක පොඩ්ඩක් සාකච්ඡා කරමු. දැන් අපි දැන් මෙච්චර කතා කරේ කොටස් වෙළඳපොළ. සාමාන්‍ය කොටස් ගැන. අපි බලමු මොකක්ද මේ ශ්‍රී ලංකා විනිමය සුළුපුම්පත් කොමිසම් සභාව කියලා කියන්නේ. දැන් ඔයගොල්ලෝ දන්නවා මම මේ කතා කරපු කොටස් වෙළඳපොළ සම්බන්ධයෙන් කොටස් නිකුත් කරන ඒවා, විකුණන ඒවා මේ සියලුම දේවල් මෙහෙවන ආයතනයක් තියෙනවා. ඒ කියන්නේ අපි හිතුව මතේට අපිට බෑ කොටස් විකුණන්න මිලදී ගන්න. ඒව සම්බන්ධයෙන් අධීක්ෂණය කරන ඒව හොයා බලන ආයතනයක් තියෙනවා. ඒ ආයතනය තමයි ශ්‍රී ලංකා විනිමය සුළුපුම්පත් කොමිසම් සභාව කියලා ඔයාලට පැහැදිලි කරන්නේ. ඒත් මෙතනදී බලන්න මේගොල්ලෝ කියන කාරණය කොළඹ කොටස් වෙළඳපොළ කටයුතු අධීක්ෂණය හා විධිමත් කිරීම පිණිස පාර්ලිමේන්තු පනතක් යටතේ ශ්‍රී ලංකා විනිමය හා සුළුපුම්පත් කොමිසම් සභාව පිළිබඳව ආයෝජකයන් ආරක්ෂා කිරීමේ අරමුණ ඇතිව කොටස් වෙළඳපොළ කටයුතු විධිමත්ව හා සාධාරණව පවත්වාගෙන යාම මෙම ආයතනයේ ප්‍රධාන අරමුණකි. බලන්න මේ කටයුතු විධිමත්ව හා සාධාරණව පවත්වාගෙන ඒ කියන්නේ සම්පූර්ණයෙන් විධිමත්ව හා සාධාරණව පවත්වාගෙන යාම තමයි මෙම ආයතනයේ ප්‍රධාන අරමුණ. ඒ කියන්නේ මේ කොටස් වෙළඳපොළේ ආයතනයේ ප්‍රධාන අරමුණ වෙන්නේ මේ සුළුපුම්පත් කොමිසම් සභාව විසින් මේක සාධාරණව හා විධිමත්ව පවත්වන්නේ. හරි. අපි ඔතනින් පුතේ කොටස් වෙළඳපොළ අවසන් කරනවා. අපි ඊළඟට යනවා තවත් ආයෝජන මාර්ගයක් ගැන. ඒ තමයි ප්‍රධාන කාරණේ පුතේ අපි යනවා බහන්දාගාර විල්පත් කතන්දර. බහන්දාගාර විල්පත් කතන්දර. ඔයාලා දන්න විදිහට මොකද්ද බහන්දාගාර විල්පත් කියලා කියන්නේ? ඔයාලා අහලා ඇති බහන්දාගාර විල්පත්, බහන්දාගාර බැඳුම් කර මේ වගේ නිතරම මේ ගැන ඔයගොල්ලෝ අහලා ඇති. ඒ අහලා තිබුණා ඔයගොල්ලෝ මේකේ හරි කතන්දරේ අද දැනගන්න පුළුවන් ඔයගොල්ලන්ට මොකද්ද මේ බහන්දාගාර විල්පත් කියන්නේ කියන එක පුතේ. හරි. අපි චුට්ටක් බලමු.
ඔයාලා දන්නවා රජයට මුදල් ඕන වුණා. රජයකට මුදල් ඕන වුණා. ඒ රජය Tamante මුල්‍ය අවශ්‍යතාව සපුරා ගන්න ඒගොල්ලෝ කතා කරනවා ශ්‍රී ලංකා මහ බැංකුවට. මහ බැංකුවට රජය දැනුවත් කරාම මෙච්චර මුදල් ප්‍රමාණයක් අවශ්‍යයි කියලා මහ බැංකුව විසින් තීරණය කරනවා. ඒ අවශ්‍ය මුදල් කරන ප්‍රමාණය, ඒ අවශ්‍ය මුදල් ප්‍රමාණය මුල්‍ය වෙළඳපොළ හරහා ඒ මුදල් ලබා දෙනවා. නිකුත් කරලා ලබා දෙනවා. ඒ මුල්‍ය වෙළඳපොළ හරහා ඒ අවශ්‍ය කරන මුදල රැස් කරගන්න යොදා ගන්න ලියවිල්ලට තමයි භාණ්ඩාගාර බිල්පත් කියලා කියන්නේ. තව එකක් තියෙනවා පුතේ මේකේ භාණ්ඩාගාර බැඳුම් කර. මම මේ දෙකත් මෙතන ඔයගලට හඳුන්වලා දෙනවා. භාණ්ඩාගාර බිල්පත අවුරුද්දට අඩු කාලයකට පරිමිත වෙන ලියවිල්ල. භාණ්ඩාගාර බැඳුම් කරේ අවුරුද්දට වැඩි කාලයකට පරිමිත වෙන ලියවිල්ල. ඒ කියන්නේ භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම් කර කියන්නේ දෙකම එකක්. මේ දෙකෙන්ම කරන්නේ රජයට අවශ්‍ය කරන අරමුදල් සම්පාදනය කරගන්න එක. ගැටලුව තියෙන්නේ රජයට අවුරුද්දක් ඇතුළත මුදල් අවශ්‍ය නම් ඒක අවුරුද්දක් තුළ බේරුම් කරන ඕන යොදා ගන්න භාණ්ඩාගාර බිල්පත්. අවුරුද්දකට වැඩි කාලයක් යනවා නම් එතනදී යොදා ගන්න භාණ්ඩාගාර බැඳුම් කරේ කියන්නේ. අපි බලමු මොකක්ද මේ භාණ්ඩාගාර බිල්පත කියන්නේ කියලා. රජයකට අරමුදලක් අවශ්‍ය වුණාම රජය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරන සුරුකුම් පත කොටස් වගේමයි. හැබැයි මේක නිකුත් කරන්නේ රජය සුරුකුම් පත. ඒ කියන්නේ රජයට අවශ්‍ය කෙටි කාලීන අරමුදල් සම්පාදනය කර ගැනීම සඳහා නිකුත් කරන ලියවිල්ල තමයි මේ භාණ්ඩාගාර බිල්පත කියලා කියන්නේ. මෙතනදී පුතේ ඒ රජයට අවශ්‍ය කරන කෙටි කාලීන මුදල සම්පාදනය කරගන්න මහ බැංකුව විසින් ඒ සුරුකුම් පත මුල්‍ය වෙළඳපොලේ නිකුත් කරාම ඒව මිලදී ගන්නවා බලය ගන්න ප්‍රාථමික නියෝජිතයෝ. ප්‍රාථමික අලෙවි නියෝජිතයෝ. උදාහරණයක් ඇටියට රජයේ වෙනුවෙන් මහ බැංකුව මේක නිකුත් කරාම මේව මිලදී ගන්නේ කවුද? ලංකාවේ තියෙන මුල්‍ය වෙළඳපොලේ ආයතන තියෙනවා. මොනවාද? වාණිජ්‍ය බැංකු පද්ධතියක් තියෙනවා. මුල්‍ය ආයතන තියෙනවා. රක්ෂණ ආයතන තියෙනවා. හරි තරවුකාර කම්පැනි තියෙනවා. මේ මිල කළ සමය වගේ ගොඩාක් ආයතන විසින් මේ භාණ්ඩාගාර බිල්පත් මිලදී ගන්නවා. මිලදී අරගෙන ඒවා ඒගොල්ලෝ දෙවෙනි වර්ග විකුණන අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ අපිට වගේ මහ ජනතාවට විකුණන්නේ දෙවෙනි අවස්ථාවේදී. පළවෙනිම මුල්‍ය වෙළඳපොලේ මේ බිල්පත් අපිට ගන්න බෑ. ඒව ගන්න බලයලත් ප්‍රාථමික අලෙවි නියෝජිතයෝ. ඒගොල්ලන්ගෙන් පුළුවන් අපිට මේ භාණ්ඩාගාර බිල්පත් මිලදී ගන්න. එතකොට අපිට යම් කිසි පොලි ප්‍රතිලාභයක් මේකෙන් එනවා. මම මේකේ ස්වරූපය කියන්න. භාණ්ඩාගාර බිල්පතේ වටිනාකම හිතන්නකෝ රුපියල් 10 කියන සරලව හිතන්න. භාණ්ඩාගාර බිල්පතේ වටිනාකම රුපියල් 10. රුපියල් 10 ගානේ මහ බැංකුව මේක නිකුත් කරද්දී මහ බැංකුව මේක හැමතිස්සෙම නිකුත් කරන්නේ වෙළඳපොළ වටිනාකම 10ට වඩා අඩු වගේ. මේ හිතමුකෝ මේකේ වටිනාකම මම කියව සරලවක් මෙතන ලියමු. වටිනාකම රුපියල් 10යි. 10ට තමයි මේක නිකුත් කරන්නේ. හැබැයි මහ බැංකුව මේක නිකුත් කරද්දීම මේක නිකුත් කරන අපිට රුපියල් 800ට කියලා. රුපියල් 800ට නිකුත් කරා. तो रुपया 10 භාණ්ඩාගාර බිල්පත ඒගොල්ලෝ නිකුත් කරන්නේ රුපියල් 800. දැන් මොකද වෙන්නේ? 800 ගානේ තමයි අර මුල්‍ය වෙළඳපොලේ තියෙන බැංකු ආයතන මේක ගන්න. 800 ගන්න තමයි ගන්න. ඒ කියන්නේ 800 ගානේ ගන්නවා කියන්නේ උදාහරණයක් අපි ගමු එක ආයතනයක්. මහ බැංකුව නිකුත් කරද්දී 10 ලියවිල්ල 800ට කොමර්ෂල් බැංකුව විසින් මේක මිලදී ගන්න 800ට. 800ට මිලදී ගන්න. ඔන්න අවුරුද්දක් යනවා. 800 ගානේ ගත්තා. අපි ගන්න කොච්චරද කියලා මම උදාහරණයක් ගත්තේ නෑ. යම් ප්‍රමාණයක් ගන්න පුළුවන්. එකපාර භාණ්ඩාගාර බිල්පත් මේ 10 800ක් එන 10 800 ගානේ ගන්න පුළුවන් ලක්ෂයක්. නැත්තම් ලක්ෂ දෙකක්. විශාල ප්‍රමාණයක් ගන්න පුළුවන්. 800 ගානේ ගත්තු එක අවුරුද්දක් ගියාට පස්සේ නැවත මහ බැංකුව විසින් මේක බේරුම් කරලා සම්පූර්ණ කරනවා. ඒ කියන්නේ මේක නැවත මිලදී ගන්න. නැවත මිලදී ගන්න මහ බැංකුව විසින් මිලදී ගන්නේ රුපියල් 10 වටිනාකම. කියන්නේ 800ට ගත්තා. ඒ 800 තමයි වික්කේ. නැවත ගන්න රුපියල් 10ක්. ඒ කියන්නේ මහ බැංකුව කොමර්ෂල් බැංකුවට වික්කේ 800ට. හැබැයි ආයේ මහ බැංකුව කොමර්ෂල් බැංකුවට සල්ලි දෙනවා රුපියල් 10. කොමර්ෂල් බැංකුව විසින් මහ බැංකුවට සල්ලි දුන්නේ එකකට රුපියල් 800යි. ඒ කියන්නේ කොමර්ෂල් බැංකුවෙන් මහ බැංකුවට රුපියල් 800යි ගියේ එක භාණ්ඩාගාර බිල්පතකට.
හැබැයි රජය විසින් එක විල්පතකට නැවත කොමර්ෂල් බැංකුවට ගෙවනවා රුපියල් 10. එතකොට මේ දෙක අතර වෙනස කීයද? මේ දෙක අතර වෙනස අපිට පැහැදිලි කීයක් එනවද? රුපියල් 200ක් එනවා. එහෙනම් එක භාණ්ඩාගාර විල්පතකින් 200ක ලාභයක් එනවා කාටද? කොමර්ෂල් බැංකුවට. එතකොට ඒක තමයි කොමර්ෂල් බැංකුවේ ලාභය වටපත් වෙන්නේ. අපි හිතමු මේ භාණ්ඩාගාර විල්පත ලක්ෂයක් මිලදී ගත්තා කියලා. කොමර්ෂල් බැංකුව. ඒතර ලක්ෂය වැඩි වෙනවා මේ 200ෙන්. ඒක තමයි කොමර්ෂල් බැංකුවේ ලාභය. ඒ කියන්නේ කොමර්ෂල් බැංකුවලට ලාභය වෙනවා මේ 200 වැඩි කරනවා. අපි ගමු ලක්ෂයක් ගත්තොත් ඒ ලක්ෂයක වටිනාකම අපිට ගන්න පුළුවන්. ඒ ලක්ෂයක වටිනාකම ඒ වටිනාකම අපිට වෙනවා නම් කීයද කියලා ඔයගොල්ලෝ හිතා ගන්න පුළුවන්. පොඩ ලක්ෂ 200ක ලාභයක් අපේ පැහැදිලි කියන දේ. මේ විදිහට අපිට හිතා ගන්න පුළුවන් භාණ්ඩාගාර විල්පත් වල ආයෝජනයේ ලැබෙන ප්‍රතිලාභ. පොඩ්ඩක් අවබෝධ කරගමු මෙතනදි කියන කාරණා ගැන. හරි දැන් බලන්න භාණ්ඩාගාර විල්පත කියන්නේ මොකක්ද කියන කාරණා. හරි ඔයාලට පුළුවන් මේක කියව ගන්න මොකක්ද කියන කාරණය. භාණ්ඩාගාර විල්පතක් කියන වචනේ ඔයාලට කියනවා මොකක්ද භාණ්ඩාගාර විල්පත කියලා අපිට කියන්නේ. දැන් බලන්න භාණ්ඩාගාර විල්පත් කියන්නේ මොකක්ද? භාණ්ඩාගාර විල්පත් කියන්නේ රජයට රජයේ කෙටි කාලීන මූල්‍ය අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා රජයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරනු ලබන කෙටි කාලීන සුළුපත් වර්ගය. එක කෙටි කාලීන භාණ්ඩාගාර විල්පත් යනු රජයේ කෙටි කාලීන මූල්‍ය අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා රජයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරනු ලබන කෙටි කාලීන සුළුපත් වර්ගය. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර විල්පත් පළමු නිකුත් කරන්නේ ලියාපදිංචි ප්‍රාථමික වෙළඳපොළේ. මම ඉස්සෙල්ලා කිව්වේ භාණ්ඩාගාර විල්පත් අපිට පළවෙනිම කියලා ගන්න බෑ. ඒ සඳහා ප්‍රාථමික වෙළඳු ඉන්නවා. උදාහරණයකට වාණිජ්‍ය බැංකුව, මුල්‍ය ආයතන වගේ අය. යම් ආයතනයකට භාණ්ඩාගාර විල්පත් මිලදී ගත හැකි වන්නේ මෙම ප්‍රාථමික වෙළඳුන්ගෙන් විතරයි. හැමෝගෙම ගන්න බෑ. ඒ කියන්නේ අපිට ගන්න වෙන්නේ වාණිජ්‍ය බැංකුවල. බොහෝ විට ප්‍රාථමික වෙළඳාම් වශයෙන් කටයුතු කරන්නේ බලපත්‍රලාභී වාණිජ්‍ය බැංකුවයි. භාණ්ඩාගාර විල්පත් නිකුත් කරනුයේ මාස 3කින් මාස 6කින් හෝ වර්ෂයකින් පරිමිත වන ලෙසට. ඒ කියන්නේ අවුරුද්දකට අපි කියන්නේ මාස 3 මාස 6 වර්ෂයකට ආදී. ඒවලට එකක් පැහැදිලි. භාණ්ඩාගාර විල්පත් වල ලක්ෂණ හා එම විල්පත් වල ආයතන ලැබෙන ප්‍රතිලාභ අපි ඊළඟට සලකා බලමු. දැන් බලමු ප්‍රතිලාභ ටික. ප්‍රධාන ප්‍රතිලාභ කියලා මේක කියන්නම පුළුවන්. සාමාන්‍ය පළවෙනි එක තමයි ස්ථාර ප්‍රතිශතයක් ඇත්තේ පොඩි ආදායමක් ලබා ගන්න පුළුවන්. මොකක්ද ස්ථාර ප්‍රතිශතය කියන්නේ? හැම අවුරුද්දෙම අපිට නැත්තම් ඒ අවුරුද්ද තුල නිශ්චිතව මෙච්චර පොලියක් ලැබෙනවා කියලා අපිට කියන්න පුළුවන්. අර ඉස්සෙල් උදාහරණයට අනුව 10 භාණ්ඩාගාර විල්පත 800ට මිලදී ගන්න. එතකොට ආය රජයේ බේරුම් කරන් රුපියල් 10යි 200ක ලාභයක් තියෙනවා. ඕනෑම අවස්ථාවක මුදල් කරන්න පුළුවන්. ඒ කියන්නේ ගත්ත කෙනාට තව කෙනෙකුට විකුණන්න පුළුවන්, මුදල් කරන්න පුළුවන්. ඒ වගේම ආයෝජනය කළ මුදල ආපසු ලැබීම සම්බන්ධයෙන් පූර්ණ රාජ්‍ය ආරක්ෂාවක් හිමි වෙනවා. මේක තමයි වැදගත්ම දේ. පූර්ණ රාජ්‍ය ආරක්ෂාව. පූර්ණ රාජ්‍ය ආරක්ෂාවක් හිමි වෙනවා කියන්නේ මොකද්ද? පූර්ණ රාජ්‍ය ආරක්ෂාවක් හිමි වෙනවා කියන්නේ රජයේ විසින් 100%ක වගකීමක් මේ ආයතනය සඳහා දෙනවා. 100%ක වගකීමක්. 100%ක වගකීමක් මේ භාණ්ඩාගාර විල්පත් සඳහා වගකියනු ලැබේ. ඒ වගේම පුතේ අපිට හිතන්න පුළුවන් තව දෙයක්. දැන් මෙතනදී අපිට ගත්තොත් පුතේ සාමාන්‍යයෙන් භාණ්ඩාගාර විල්පත් වගේම අපිට කතා කරන්න පුළුවන් භාණ්ඩාගාර බැඳුම් කර. ඒ භාණ්ඩාගාර බැඳුම් කරවලදී අපි ප්‍රධාන වශයෙන් කතා කරනවා මොනවාද? භාණ්ඩාගාර බැඳුම් කර කියලා කතා කරන්නේ සාමාන්‍යයෙන් රජයට අවශ්‍ය කරන දිගු කාලීන අරමුදල් සම්පාදනය කරගන්න බැරි. ඒ කියන්නේ පුතේ භාණ්ඩාගාර විල්පත් කියන රජයට අවශ්‍ය කරන කෙටි කාලීන මුදල් රැස් කරගන්න එක බැඳුම් කර කියන්නේ රජයට අවශ්‍ය කරන දිගු කාලීන මුදල් සම්පාදනය කරගන්න දේ. ඒකට නිර්වචන වෙනම දෙන්නේ නැහැ. භාණ්ඩාගාර විල්පත් නිර්වචනයමයි ඒ විදිහටමයි නිකුත් කිරීම කරන්නේ. වෙනස තියෙන්නේ ඒක අවුරුද්දකට වඩා වැඩි කාලයකට පමණට වෙනවා.
අපි චුට්ටක් බලමු පුතේ මේ සමස්ත ආයෝජන මාර්ග පද්ධතියේ අපිට තියෙනවා ළමයි අවදාන කියන කාරණා. අවදාන. ඒ වගේම ප්‍රතිලාභ කියන කාරණේත් ඔයගොල්ලන්ට ගන්නවා. එතකොට ප්‍රතිලාභ කියන කාරණේදී අවදාන සහ ප්‍රතිලාභ කියන කාරණා දෙක ගත්තම හැමතිස්සෙම අවදානම වැඩි වෙන ආයෝජන වල ප්‍රතිලාභ වැඩි වෙනවා. අවදානම වැඩි වෙන ආයෝජන වල ප්‍රතිලාභ වැඩි වෙනවා. උදාහරණයක් ඇටියට අවදානම වැඩි ආයෝජන මාර්ගයක් ගන්නකො කොටස් වලද පොලේ කොටස් වල ආයෝජනය කරනවා. ඇයි ඒ ඕන වෙලාවක අපි ගන්න කොටස් වල මිල අඩු වෙන්න පුළුවන්. දැන් ගන්න රටේ පවතින යුද්ධමය තත්ත්වයක්, ඒ වගේම මේ කොරෝනා වගේ වසංගත තත්ත්වයක්, ඒ වගේම හදිස්සිය ඇති වෙන මේ කුණාටු තත්ත්වයක්, මෙවැනි තත්ත්වවල වෙළඳ පොළ විදුලිය කියන්නේ වටිනාකම අඩු වෙන්න පුළුවන්. ආයෝජකයෝ ඒක අතහැරලා යන්න පුළුවන්. ඒක අවදානමක් කියන. හැබැයි අවදානම වැඩි වෙන තරමට ඕනෑම අවස්ථාවක ප්‍රතිලාභය වැඩි වෙනවා. දැන් ඔයගොල්ලන්ගෙන් අහන්න පුළුවන් අවදානම වැඩි ප්‍රතිලාභය වැඩි ආයෝජන මාර්ගයක් කියන්නේ කියලා. ඒක තමයි කොටස් වල ආයෝජනය කරන පුතේ. ඒ කියන්නේ අවදානම වැඩි වෙනවා ප්‍රතිලාභය වැඩි වෙනවා. අපි බලමු පුතේ අවදානම අඩු වෙන විට හැමතිස්සම ප්‍රතිලාභ පුතේ අඩු වෙලා යනවා. කියන්නේ ඕනෑම ආයෝජනයක පුතේ අවදානම වැඩි වෙද්දී ප්‍රතිලාභ වැඩි වෙනවා. අවදානම අඩු වෙද්දී ප්‍රතිලාභ අඩු වෙනවා. අපි මෙහෙම දෙයක් ගමු පුතේ. දැන් කොටස් වල මුදල් ආයෝජනය කරද්දී කොටස් වලද පොලේ කොටස් වල මිල ගණන් නිතරම වැඩි වෙනවා. ඒ වගේම අඩු වීනුත් වෙන්න පුළුවන්. එහෙමනම් අපි කොටස් වල අවදානම වැඩි වෙද්දී ඒක ප්‍රතිලාභය වැඩි වෙනවා. ඒ වගේම පුතේ අවදානම අඩු වෙලා ප්‍රතිලාභය අඩු වෙන ආයෝජන මාර්ගවල අපි ආයෝජනය කරන්න කැමතියි. උදාහරණයක් අහනවා දැන් 2019 පොලේ ප්‍රශ්න පත්‍රයේ ආව පුතේ අවදානම අඩු ප්‍රතිලාභය අඩු ආයෝජන හඳුන්වලා දෙන්නේ. ඒක තමයි සාමාන්‍ය ඉදිරි කිරීමේ ගිණුමක මුදල් තැන්පත් කරන විදිහ. සාමාන්‍ය ඉදිරි කිරීමේ ගිණුමක මුදල් තැන්පත් කරාම අවදානම අඩුයි ප්‍රතිලාභය අඩු වෙලා යනවා. එතකොට පුතේ අපි බලමු අර ඉස්සෙල්ලා කතා කරපු විදිහට ප්‍රධාන වශයෙන් අපි කතා කරා අවසාන වශයෙන් බහන්දාගාර බිම්පත සහ බැදුම් කලේ. ඒතර මම ඔයගොල්ලන්ට පුතේ කිව්වා බහන්දාගාර බිම්පත් වල මුදල් ආයෝජනය කරද්දී ගොඩක් වෙලාවට අපිට තියෙන ප්‍රතිලාභ ප්‍රධාන වශයෙන් ඒ ප්‍රතිලාභ ස්ථාර ප්‍රතිශතයක් යටතේ අපිට පොලිය ලැබෙනවා. ඒ වගේම ඕනෑම අවස්ථාවක අපිට මුදල් වලට පත් කරන්න පුළුවන්. ඒ වගේම ආයෝජනය සම්බන්ධයෙන් පූර්ණ රාජ්‍ය ආරක්ෂාව ලැබෙනවා. මම ඔයාලට කියනවා පුතේ 100%ක පූර්ණ රාජ්‍ය ආරක්ෂාව ලැබෙනවා. මොකද මෙතනදී පුතේ මේ 100%ක පූර්ණ රාජ්‍ය ආරක්ෂාවක් කියලා කියන්නේ මේ ආයෝජනයේ මුදල් ආයෝජනය කරාම රජය විසින් 100%ක වගකීමක් අපිට ලබා දෙනවා මේ බහන්දාගාර විපත්වල මුදල් ආයෝජනය කරන්නේ. තුන ආයෝජන මාර්ගයක් ඇටියට අපි කතා කරා ඉතිරි කිරීමේ ගිණුමක මුදල් තැන්පත් කරන විදිය. ඒ වගේම අපි කතා කරා ස්ථාවර තැන්පතු මුදල් තැන්පත් කරන විදිය. ඒ වගේම පුතේ අපි කතා කරා කොටස් වලද පොලේ ආයෝජනය කරන එක. ඒ වගේම පුතේ අපි කතා කරා දීපල වල මුදල් ආයෝජනය කරන එක. ඒ වගේම අපි අන්තිමට කතා කරා බහන්දාගාර බිම්පත් සහ බැදුම් කරවල මුදල් ආයෝජනය කරනවා. එතන මෙතනදී පුතේ වල තේරුම් ගත යුතු කාරණයක් තමයි ඒ බහන්දාගාර බිම්පත් වල මුදල් ආයෝජනය කරද්දී ඉස්සෙල්ලා කිව්වා වගේ බහන්දාගාර බිම්පතක කෙටි කාලින ආයෝජනයකට අපි මුදල් ආයෝජනය කරාම මේකේ වගකීම අනිකුත් ආයෝජන වලට වඩා 100%ක් වැඩි. එතන මේ ආයෝජනයේ 100%ක ආරක්ෂාවක් තියනවා කියන්නේ බැංකුවක මුදල් තැන්පත් කරද්දී පොලිය අඩුවුනොත් අපිට ගොඩක් වෙලාවට ඒ ආයෝජන මාර්ගයේ අවදානම් සහිතයි. කොටස් වලද පොලේ තේමයි. අවදානම් සහිතයි. ඒ කියන්නේ මේ පවතින තත්ත්වات එක්ක පුතේ එතකොට අපේ පවතින වසංගත තත්ත්වය, සිලිකුණාටු තත්ත්ව මේක කොටස් වලට පොලේ කොටස් වලට නිලුම අඩු වෙන්න පුළුවන්. වටිනාකම අඩු වෙන්න පුළුවන්. හැබැයි බහන්දාගාර බිම්පතක එහෙම තැන්පත් කරාම මුදල් එහෙම අවදානම් තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. රජයේ පොරොන්දු වුණු මුදල අපි තුමු 100ට අපි තුමු 10ක බහන්දාගාර බිම්පතක් අපි නිකුත් කළොත් ඒක නිකුත් කරන්නේ අපි 800ක අගයට නම් ඒ 200ක වෙනස තමයි රජයේ ප්‍රතිලාභ හැටියට දෙන්නේ. එතකොට අපි හිතන්න රජය වෙනුවෙන් මහා බැංකුව බහන්දාගාර බිම්පත නිකුත් කරද්දී රුපියල් 10කට ඒ 10ක නිකුත් කරන්නේ රුපියල් 800 වටිනාකම. එතකොට අපි හිතමු කොමර්ෂල් බැංකුව විසින් මිලදී ගත්තා කියලා මේ 10 බිම්පත 800කට. එතකොට රජය විසින් නැවත මේ මුදල බේරුම් කරද්දී රුපියල් 800ක ප්‍රමාණයක් මේ ගෙවන්නේ මේ රුපියල් 10ක ප්‍රමාණයක් ගෙවයි. අපිට මේවත් එක්ක පුතේ අපි ඉස්සරහට ගියොත් මේ පාඩමේ අවසන් සාරාංශයට අපි ආවොත් අපි ප්‍රශ්නයක් අපි කතා කරලා බලමු. මොකද මේ ප්‍රශ්න? අපි මේ සමස්ත පාඩම අවසානයේදී මේ ප්‍රශ්නෙට අපි යමු. දැන් බලන්න.
කමල් රණතුංග මහතා විශ්‍රාමික රජයේ සංස්ථා නිලධාරියෙකි. ඔහුට ඔහුගේ අර්ථ සාධක අරමුදල් ඉදිරි දින කිහිපයේදී ලැබීමට නියමිතය. ඔහු මෙතෙක් ඉතිරි කරගත් මුදල් නොමැති අතර වෙනත් ආදායම් මාර්ගද නොමැත. ඉදිරියේදී ඔහුට ජීවත් වීමට අවශ්‍ය නිශ්චිත මෙන්ම ඉහළ මාසික ආදායම් ලබාගත හැකි හා තම මුදලට ආරක්ෂාව ලැබෙන ආයතන මාර්ගයක තම අර්ථ සාධක අරමුදල ආයෝජනය කිරීමට අපේක්ෂා කරනවා. දැන් මේ කියන්නේ පුතේ විශ්‍රාම යන කාලේදී තමන්ට ලැබෙන අර්ථ සාධක මුදල යොදාගෙන කරන්න පුළුවන් ආයෝජනය ගැනයි මේ පැහැදිලි කරන්න යන්නේ. බලමු පළවෙනි ප්‍රශ්නේ. ඔයාලට කියන පුතේ පළවෙනි ප්‍රශ්නට අපි යමු. කමල් රණතුංග මහතාගේ අර්ථ සාධක අරමුදල ආයෝජනය කිරීම සඳහා සුදුසු ආයෝජන මාර්ගයක් යෝජනා කරන්න. අපිට පැහැදිලි පුතේ එයා තනි පුද්ගලයෙක්. එයාට මේ අර්ථ සාධක මුදලෙන් ලැබෙන මුදල ආදායම එයාට පුළුවන්. කොටස් වල පොළ ආයෝජනය කරන්න බෑ. මොකද එයා ඒකන අවබෝධයක් නෑ, ඒකන දන්නේ නැහැ. බාණ්ඩාවල පිළිපත් කරන එයාට අවබෝධයක් නෑ. ඒ නිසා හොඳම විකල්පය ස්ථාවර තැන්පතුවක මුදල් තැන්පත් කරන. දැන් මේකට උත්තරේ තමයි පුතේ ස්ථාවර තැන්පතුවක මුදල් ආයෝජනය කරන්න. දෙවෙනි පියවරේදී අපි මේ ආයෝජන මාර්ගය යෝජනා කිරීමේ හේතුව මොකක්ද කියලා. හේතු කීපයක් තියෙනවා. එයාට මාසිකව පොලියක් ලබා ගන්න පුළුවන්. ස්ථාවර තැන්පත අපි තැන්පත් කරන්නේ අවුරුද්දකට නම් අවුරුදු 10කට නම් 5කට නම් ඒ තැන්පත් කරපු මුදලට ලැබෙන පොලිය අපිට මාසිකව ගන්න පුළුවන්. ආරක්ෂාව වැඩි. අන්න ඒ වගේ මෙතනදී අපිට කතා කරන කරුණු දෙකක් සම්බන්ධයි. එතකොට අපි බලමු ඊළඟ ප්‍රශ්නයක් තියෙනවා තව. ස්ථාවරව ඉතිරි කිරීමේ ගිණුමක මුදල් තැන්පත් කිරීමට වඩා දේපල මිලදී ගැනීම සඳහා මුදල් ලැබීම වාසි සහගතයි. ඊට ප්‍රකාශක පක්ෂවා විපක්ෂව කරුණු හිතපත් කරනවා. බලන්න මේ ප්‍රශ්න පුතේ. ස්ථාවරව ඉතිරි කිරීමේ ගිණුමක මුදල් තැන්පත් කිරීමට වඩා දේපල මිලදී ගැනීම සඳහා මුදල් ලැබීම වාසි සහගතයි. ඊට ප්‍රකාශක පක්ෂව. පක්ෂව මොනවාද? පක්ෂව යෝජනා කරනවට කියන පක්ෂව ඒ කියන්නේ ස්ථාවර තැන්පතු මුදල් ආචරණය කරනවට වඩා දේපල වල මුදල් ආචරණය කිරීමට පක්ෂව කියන්නේ. අපි මේ විදිහට පුතේ අපි දේපලක් ගත්තම වැඩි අගයට විකුණන්න පුළුවන්. ප්‍රාග්ධන ලාභ තියෙනවා. ඇපේට තබන්න පුළුවන්. සාමාන්‍ය ස්ථාවර තැන්පතු වඩා වැඩි අගයකට දේපල විකුණන්න පුළුවන්. අපි හිතමු ඉඩමක් හරි ගොඩනැගිල්ලක් හරි රත්තරන් බඩු හරි මේ ඕනෑම දෙයක් අපි ගත්තකට වඩා වැඩි විකුණන්න පුළුවන්. අපිට ප්‍රාග්ධන ලාභ ලැබෙනවා. ඒ වගේම පුතේ අපේ විපක්ෂව මේක අපිට එකතු වෙන්න බැරි කරුණක් තියෙනවා. අපි විපක්ෂ මොනවාද කරන්නේ? අපිට එකතු වෙන්න බැහැ. සමහර විට දේපලයන්ගේ අඩු වෙන්න පුළුවන්. දැන් හිතන්න ඉඩමක් වගේ නම් සුනාමි තත්ත්වයකදී ඉඩමයන්ගේ වටිනාකම අඩු වෙනවා. මාර්ග සංවර්ධන අධිකාරියට පවර ගැනීමක් වෙන්න පුළුවන්. මේ වගේ කාරණා හින්දා අපිට මේ වත්කම සම්බන්ධයෙන් විපක්ෂව කරුණු ඉදිරිපත් කරන්න පුළුවන්. දැන් ස්වර්ණාභරණ වගේ දේවල් වල මිල අඩු වැඩි වෙනවා. සොර සතුරු අවදානම් තියෙනවා. ඒ කාරණා ගන්න පුළුවන්. මේ විදිහට අපිට පක්ෂව සහ විපක්ෂව කරුණු ඉදිරිපත් කරන්න පුළුවන් පුතේ මේ සාම. එතකොට ඒ නිසා අපිට කියන්න පුළුවන් මේක හොඳයි කියන්නත් පුළුවන් නරකයි කියන්නත් පුළුවන්. අපි ඊළඟට පුතේ යනවා. එතන ගත්තොත් අපි හිතමු මේ පුතේ දැන් අපි හිතන්න දෙවෙනි කාරණේ. ඒ කියන්නේ ඊළඟ ප්‍රශ්නේ ආද දැක්වෙන ප්‍රකාශ කියවල ප්‍රකාශයේ නිරවර්තතාවයට වඩා ගැළපෙන තීරුවට හරි ලකුණක් යොදාන්න. දැන් බලමු පුතේ අපි මේක අපි කරන විදිහේ. එතකොට පළවෙනි සීමා සහිත සමාගම් විසින් නිකුත් කරනු ලබයි. මොකද්ද නිකුත් කරන්නේ? ඒක සරල ප්‍රශ්නයක්. එතකොට සීමා සහිත සමාගම් විසින් නිකුත් කරනු ලබයි. මොනවද නිකුත් කරන්නේ? භාණ්ඩාගාර පිළිපද සාමාන්‍ය කොටස්. සාමාන්‍ය කොටස්. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරනු ලබයි. භාණ්ඩාගාර පිළිපද. ආයෝජනයේ ප්‍රතිලාභ ලෙස ලාභාංශ හිමි වේ. සාමාන්‍ය කොටස් වලට ලැබෙනවා. पूर्ण राज्य आरक्षण प्रति आयोजन मार्गे की भांडागार पिलिपद आयोजन सඳහා පොලී ආදායමක් ලබාගත හැකියි. ආයෝජන සඳහා ලැබෙන පොලී ආදායම මොනවාද? සාමාන්‍ය කොටස් වල ලැබෙන ලාභාංශ නේ අපේ පොලිය ලැබෙන්නේ භාණ්ඩාගාර පිළිපත් වලින්. ආයෝජනය මගින් සමාජගත හිමිකරුවෝ වඩපත් වේ. ඒ තමයි සාමාන්‍ය කොටස් වලට යන්න පුළුවන්. ආයෝජනීය වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභයේ ස්ථාවර ප්‍රතිශතයක් නොවේ. වැඩි අඩු වෙන කොටස් වල අපි ආයෝජනය කරාම හිත කොටස් වල මිල වැඩි වුණොත් වැඩි වෙනවා. අඩු වුණොත් අඩු වෙනවා. අපිට ගන්න පුළුවන් එමනම් සාමාන්‍ය කොටස්. වර්ෂයක ඕ ඊට අඩු කාලයකදී කල්පිරීම මොකද්ද? සාමාන්‍ය කොටස් වල කල්පිරීමක් නැහැ. නමුත් භාණ්ඩාගාර පිළිපත් වල කල්පිරීමක් තියෙනවා. දැන් පුතාලට පැහැදිලි මේක අපි මේ කරපු අභ්‍යාසය බලන්න නැවතුම්. එතකොට මේ තියෙන අභ්‍යාසෙට බැලුවොත්
සම්පූර්ණ පාඩමක් පුතාලට පුළුවන් මේකෙන් සාරාංශ කරගන්න. අපි මේ කරපු සම්පූර්ණ පාඩමම මේකෙන් සාරාංශ කරගන්න පුළුවන්. මේක නැවතත් කරොත් ඔයගොල්ලෝ මේ පාඩම නැවත පුනරීක්ෂණය වෙනවා. එවුම් කන් දෙන්න. අපි මෙතනදී බලමු. සීමා සහිත සමාගම් විසින් නිකුත් කරනු ලබන්නේ මහානගර විපත්ති කොටස්. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරනු ලබන කොටස්ද බිල්පත්. ආයෝජනයේ ප්‍රතිලාභ ලෙස ලාභාංශ හිමිවීම. ලාභාංශ ලැබෙන්නේ කොටස් වල. මොකද බිල්පත් වල ලැබෙන්නේ පොලිය. පූර්ණ රාජ්‍ය ආරක්ෂාවක් ඇති ආයෝජන මාර්ගයේ තමයි බිල්පත්. රාජ්‍ය ආරක්ෂාවක් ලැබෙන්නේ කොටස් වල. කොටස් නිකුත් කරන්නේ පෞද්ගලික ගොඩක් පැනිවල. ඒ වගේම ආයෝජන සඳහා පොලිය ආයතනයක් ලැබෙනවා බිල්පත්. ඊළඟට ආයෝජන සමාගමක හිමිකරු බඩපත් වෙනවා කොටස් වලට. ආයෝජනයේ වෙන්න ලැබෙන ප්‍රතිලාභී ස්ථාවර ප්‍රතිශතයක් නොවේ ඒ කොටස් වලට වාර්ෂික වේගාලු කාලෙකදී කල්පිනේ බිල්පත්. අපිට මෙහෙම වෙද්දී පුතේ අපිට යන්න පුළුවන් ආයෝජන පාඩමේ අවසානයේට ඔයාලා දාන්න අපි මෙතෙක් වෙලා පැහැදිලි කරේ මේ පරිච්ඡේද අංක 8 ආයෝජනයේ කියන එක. අපි මේකට අදාළ පෞද්ගලික ප්‍රශ්නපත්‍ර වලට ආපු ප්‍රශ්න සම්බන්ධයෙන් ඔයගලන්ට පුළුවන් අභ්‍යාස වල නිරත වෙන්න. එහෙමනම් ඔයගොල්ලෝ මේ ආයෝජන පාඩම විශේෂ ඇතුල් කළේ නැටකදී 2016 වගේ අවුරුදු වලදී. එතකොට ඒ මෙතෙක් තියෙන ප්‍රශ්නපත්‍ර වල ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න මේ ආයෝජන පාඩමට අදාළව ඔයගොල්ලෝගේ ජීවිතේට මේ පාඩම වැදගත් වෙනවා. හේතුව ඔයාලා ආයෝජනය කරන්න ගියොත් මොන විදිහ ආයෝජනය කරන එකද හොඳ, මොන විදිහ ආයෝජනද හොඳ නැත්te කියන කාරණා සම්බන්ධයෙන් මේ පාඩම් පුරාවට ඔයගොල්ලන්ට දිගහැරලා තියෙනවා. ඒ නිසා ඔයගොල්ලෝගේ විභාග වලට මේක වැදගත්, ඔයගොල්ලෝගේ ජීවිතේටත් වැදගත් වෙනවා. අවසාන වශයෙන් මම ඔයාලට පණිවිඩයක් දෙන්නම් පුතේ. ආයෝජනය කියන්නේ අපි හරියට අපේ අධ්‍යාපනයට ආයෝජනය. අපි හොඳට ඉගෙන ගත්තොත්, අපි හොඳට වැඩ කළොත් අපේ ආයෝජනය හොඳ ප්‍රතිඵලයක් ලැබෙනවා. කුඩා කාලේ හොඳට ඉගෙනගෙන සාමාන්‍ය පෙළ හොඳට කරලා උසස් පෙළ හොඳට කරලා ඔයගොල්ලෝ විභාගවලට හොඳට මුහුණ දුන්නොත් ඔයාලට හොඳ අනාගතයක්, හොඳ පෞල් ජීවිතයක් ලැබෙනවා කියලා මම විශ්වාස කරනවා. ඒකට හේතුව ඒකත් ඔයගොල්ලෝගේ ජීවිතයට කරන ආයෝජනය. එහෙමනම් ආයෝජනය කියන්නේ ව්‍යාපාර අධ්‍යයනයට විතරක් සීමා වෙච්ච දෙයක් නෙමෙයි. ඔයාගේ ජීවිතවලට ඔයාලා කරන්නේ හොඳ දේවල් ආයෝජනය. ඒතර හොඳ දේවල් කළොත් හොඳ ආයෝජනයක් ලැබෙනවා, හොඳ ප්‍රතිලාභයක් ලැබෙනවා. සමාජ අවදාන වැඩි වෙන්න පුළුවන්, සමාජ අවදාන අඩු වෙන්න පුළුවන්. නමුත් ප්‍රතිලාභය ස්ථිරයි. ස්තුතියි.